පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගෙන තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වන සේවිතබ්බ කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන එක ධර්ම දේශනාවක් මීට කලින් සිදු කරන්නට යෙදුණා. ඒ දේශනාව නතර කරපු තැන ඉඳලා අපි අද දේශනාව ආරම්භ කරන්න කල්පනා කරනවා. මේ සේවිතබ්බ සූත්‍රයෙන් සඳහන් කළේ ඇසුර කොහොමද සකස් කරගන්නේ කියන එක. තමන් සේවනය කළ යුත්තේ කොහොම අයද කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ. ඒක කොයිතරම්නම් විශේෂද මේ සසරින් මිදෙන කෙනෙකුට මේ ඇසුර කියන එක. අපේ භාග්‍යතුන් වහන්සේ නිවනට යන අනුපූර්ව ප්‍රතිපදාවේ උතුම්ම කාරණා 38ක් මංගල සූත්‍රයේ දේශනා කරපු බව අපි පළවෙනි දේශනාවෙන් පැහැදිලි කළා. ඒ නිවනට යන උතුම්ම මාර්ගයේ තියෙන පළවෙනිම කාරණාව අසේවනාච බාලාන. බාලයන් ඇසුරෙන් වළකින්න ඕන කියන කරුණ. ඒ කාරණාව ධම්මපදයේ ඊට වඩා විස්තර කරලා දේශනා කළා. සේවිතබ්බ සූත්‍රයෙන් ඊටත් වඩා විස්තර කරලා පැහැදිලි කරනවා. එhmenan මේ සූත්‍ර දේශනාවේ සේවනයේ කළ යුතු පුද්ගලයෝ 3 දෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතන පුද්ගලයෝ 3 දෙනෙක් දේශනා කරනවා. සේවනයේ නොකළ යුතු පුද්ගලයෝ එක්කෙනෙක්, සේවනයේ කළ යුතු පුද්ගලයෝ එක්කෙනෙක්, සත්කාර කරලා ගරු කරලා සේවනය කර යුතු තව පුද්ගලයෙක් ආදී වශයෙන් පුද්ගලයෝ 3 දෙනෙක් පැහැදිලි කරනවා. සේවනයේ නොකළ යුතු බාල පුද්ගලයා කවුද කියන කාරණාව අපි මුල් දේශනාවෙන් කෙටියෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. භාග්‍යතුන් වහන්සේ අපිට පුංචි අවසරයක් දෙනවා. මේ සේවනය නොකළ යුතු අය සේවනය කිරීම පිළිබඳව. ඒ වෙන කටයුත්තක් උදෙසා නෙමෙයි, මගේ යහපත උදෙසාත් නෙමෙයි, ඔවුන්ගේ යහපත උදෙසා ඔවුන්ට යමක් පැහැදිලි කරලා දීලා ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කර ගැනීම උදෙසා විතරක් සේවනය කරන්න අවසරයක් දෙනවා. අනුකම්පාව උදෙසා විතරක් සේවනය කරන්න අවසර දීලා තියෙනවා. එහෙම නැත්නම් බාලයා සේවනය කරන්න එපාම කියලාමයි දේශනා කරන්නේ. එහෙමනම් පින්නතුනි අද දේශනාව අපි පටන් ගන්න සූදානම් වෙන්නේ මේ කරුණු පිළිබඳව අට කතාවේ කොහොමද කාරණා පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාව ටිකක් සාකච්ඡා කරමු. එතන සඳහන් කරලා තියෙනවා මොන පුද්ගලයාද මහණෙනි සේවනය කළ යුත්තේ, භජනය කළ යුත්තේ, පෛරුපාසනය කළ යුත්තේ. සඳහන් කළා එක පුද්ගලයෙක් සමාන වෙයි. තමන්ට සමානයි. ඒ මොන වගේන්ද සමාන? සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. එතකොට සේවනය කරන්න එපා කියලා කිව්වේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් තමන්ට සමාන නැති, තමන්ට වඩා පල්ලෙහි ඉන්න අය. සේවනය කරන්න අනුදැන වදාලා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් තමන්ට සමාන අය. එතකොට මෙතන තමන්ට සමාන අය සේවනය කරන්න කියහම සීලයෙන් සමාන වෙන්න ඕනේ. කොයි වගේද? තමන් පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් නම් තමන් සේවනය කරන කෙනත් පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්. තමන් අටසිල් ආරක්ෂා කරන කෙනෙක් නම් තමන් ඇසුරු කරන කෙනත් අටසිල් ආරක්ෂා කරන කෙනෙක්. තමන් දසසිල් මත ඉන්නවා නම්, තමන් චතුපාරිශුද්ධ සීලය ආරක්ෂා කරනවා නම්, ඒ සමාන සීලයන් ආරක්ෂා කරන අය ඇසුරට සුදුසුයි. එහෙම අය අතර සීල කතාවක් ගොඩ නැගෙනවා. බාල පුද්ගලයෙක් එක්ක ඇසුරට ගියහම සීල කතාවක් ගොඩ නැගෙන්නේ නැහැ. මොකද පන්සිලුත් නැති,
තිසරණත් නැති අය සිල් රැකීමේ ආනිසංස ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ මේ පංචකාම සුවය පිළිබඳව. අකුසල් රැස් කරන ක්‍රම පිළිබඳව. නමුත් සීලයෙන් සමාන අය එකතු වෙච්චාම කතා කරන්නේ හැම වෙලාවෙම සීල කතාවක්. ඔවුනොවුන්ට ඒ කතාව නිසා කිසි දුකක් නැහැ. නමුත් සිල් නැති කෙනෙක් එක්ක සිල් ගැන කතා කරන්න ගියහම ඒක දුක් කතාවක්. මොකද සිල් නැති කෙනා කවදාවත් කැමති නෑනේ සිල් ගැන කතා කරන්න. අපි ඒ ගැන කතාවට මුල පිරුවත් අර පුද්ගලයා ඒ මැද්දෙන් වෙන මොකක් හරි සාකච්ඡාවට ඇදලා ගන්නවා. එයින් පේන්නේ ඔහු මේ කතාවට කැමති නෑ කියන එකයි. නමුත් සීලවන්තයා සීලවන්ත කතාවකට හරි කැමතියි. ඒ නිසා ඔහුට සිල් ගුණ දියුණු කරන්න තව තව අවවාද අනුශාසනා කළත් ඔහු කවදාවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් පන්සිල් නැති කෙනෙකුට පන්සිල් ගන්න කිව්වොත් එයා කියන්නේ අපි අතින් ඉතින් පව් කරන්නේ නැත්තම් මොකටද පන්සිල් ගන්න කියලා. අපි එහෙම පවක් කරන්නේ නැත්තම් අමුතුවෙන් සමාදන් වෙන්න ඕනේද කියලා. ඒ වගේ නොඑක් ප්‍රශ්න තමයි ඒගොල්ලෝ යොමු කරන්නේ. නමුත් සීලවන්තයෝ එහෙම නැහැ. හරි කැමති සිල් ගැන කතා කරනවට. එකඟ වෙනවා මේ හැම කතාවකටම. ඒ විතරක් නෙමෙයි සිල් රැකගන්න ඕනෙමයි කියලා කියහම කවදාවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක කොහොමද කරන්නේ? නැත්නම් ඉහළ කෙනෙක් පන්සිල් වල ඉන්න කෙනෙකුට අටසිල් සමාදන් වෙන්න කිව්වොත් එයා ඒ ගැන තමයි යහන්නේ. විකාල භෝජනෙන් හරියටම වළකින්නේ කොහොමද? නච්ච ගීත වාදිත හරියටම ආරක්ෂා කරගන්න මං කොහොමද කටයුතු කරන්න ඕනේ? මෙහෙම කටයුතු කළුවොත් මං අදින් ඒ සීලයේ බිඳෙනවද? මේ ප්‍රමාණයවත් එපාද? අන් ඒ වගේ දේවල් හාර අවුස්සමින් එයා මේ සීලය දියුණු වෙන ක්‍රම තමයි අහන්නේ. කතාවට හරි එකඟයි. ඒ කතාව තුළ අතරමඟ නැගිටලා යන්න හිතෙන්නේ නැහැ ඒ පුද්ගලයාට. මොකද ඒක සම්පූර්ණ කරගන්න ඕන නිසා. ඒ සීලයෙන් සමාන වෙන්න සිල් ගුණ පුරා ගන්න අවශ්‍ය වෙන නිසා. ඊළඟට පින්නතුනි මේ සමාධියෙන් සමාන වෙනකොට එතකොට කොහොමද අපි කතාවක් ගොඩනගා ගන්නේ? එතකොට මේ වාගේ සමාධියක් මේ විදිහෙන් ලබන්න පුළුවන්ද? සමාධිය ගැන දෙන්නෙක් එකතු වෙලා කතාව. තමන්ට තියෙන සමාධියෙන් ගැන සාමාන්‍යයෙන් ශාසනයේ තමන්ගේ දේවල් කියන්නේ නැහැ. නමුත් සමාධියෙන් සමානයිනේ. එතකොට මේ කතා කරනකොට අනික් කෙනා අහනවා කොහොමද ඒක දියුණු කරගන්නේ? මේ වාගේ සමාධියක් වඩන්න මේ වාගේ අරමුණක් හොඳයිද? මේ අරමුණ ඔස්සේම භාවනා කළොත් කටයුතු කළොත් මට මේ සමාධිය දියුණු වෙයිද? ඒ වාගේ ආ සමාධිය දියුණු කෙරෙන කාරණාම තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මෙච්චර පමණ කාලයක් මේ කාරණාව වඩහම ඇද්ද? මෙච්චර පමණ කාලයක් මේක දියුණු කරගත්තාම මට එකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ වගේ කාරණා තමයි හැම වෙලාවෙම විමසන්නේ. එතකොට ප්‍රඥාවෙන් සමාන වෙච්චහම නැත්නම් අර සමාධියෙන් ඉන්න කෙනා ඊළඟට සමාධිය බින්දෙන හැටිත් අහනවා. මේ දේශනා කරන කියන මාර්ගයෙන් මම මෙතෙන්ට ගියොත් ඒක මගේ බින්දෙනව නම් කොහොමද බින්දෙන්නේ? කොයි වාගේ කටයුතු වලින්ද බින්දෙන්නේ? මොන වගේද මම යෙදෙන්න එපා? විනෝද චාරිකා, ගීත ගායනා කිරීම, සංගීත සංදර්ශන වලට සහභාගී වීම මේ වගේ දේවල් වලින් මගේ සමාධිය බිඳෙයිද? බිඳෙනව නම් මම ඒකෙන් වළකින්න. ඒ වගේ හැම වෙලාවෙම තමන්ගේ සමාධිය රැකගන්නම කරුණු කාරණා විමසනවා. ඊළඟට වෙනතන මේ ප්‍රඥාවෙන් සමාන වෙච්චහම ඒ දෙන්න අතර හැම වෙලාවෙම ප්‍රඥා කතාවක්මයි තියෙන්නේ. ඒ කොහොමද? ඒ කතාව ඊටා පහසුවෙන් දිගටම පවත්වාගෙන යන්න ඒ දෙන්නට පුළුවන්. ඒ ප්‍රඥා කතාව හරි පහසුවෙන් පවත්වාගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කරුණක් ගැන ඔවුන් සාකච්ඡාවට වැටුණොත් ඒක ප්‍රඥාවෙන් විමස ඒ කාරණාව සාකච්ඡා කරනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔවුන් අතර කවදාවත් සැකයක් නැහැ. මේ දේශනා කරලා තියෙන කරුණු අදට ප්‍රායෝගිකද? දැන් සමහර අය අහනවා එහෙම. බුදුදහමේ මෙහෙම දේශනා කරලා තියෙනවා තමයි. නමුත් මේවා අදට ප්‍රායෝගිකද කියලා කතා කරන අය ඉන්නවා.
නමුත් මේ ප්‍රඥාවෙන් සමාන අය අතර එහෙම ප්‍රායෝගිකද කියන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ අය දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හැම කාලෙටම ප්‍රායෝගිකයි කියලා. මොකද වෙනත් විද්‍යාවන්ගේ නම් වෙනත් දර්ශනයන්ගේ නම් එහෙම ප්‍රායෝගික නොවන බවක් තියෙනවා. සිද්ධාන්ත සහ ප්‍රායෝගික බව දෙකක් තියෙනවා. බුද්ධ ආගමේ එහෙම එකක් නැහැ. සිද්ධාන්ත නැහැ බුද්ධ ආගමේ. දේශනා කළා නම් යම් වචනයක් ඒක තුන් කාලෙටම ප්‍රායෝගිකයි. හේතුව තමයි යථාභූත ඥාණයෙන්මයි භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කරලා තියෙන්නේ. ඇත්ත ඇති හැටියෙන්ම දැකලා තමන් වහන්සේ විසින්ම නිවැරදිවම අවබෝධ කරලා මේ ලෝකේ වෙන කිසිම පුජ්‍යලයකට එහි අල්ප මාත්‍රයක්වත් වෙනස් කරන්න බෑ. මනාව අවබෝධ කරලා මනාව දේශනා කරලා පනවලයි තියෙන්නේ. එහෙනම් තව කාටවත් වෙනස් කරන්න බෑ. අන්න ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ලෝකයට දානය කරන්න කිව්වෙත් ඒ විදිහටමයි. වෙනස් කරන්න බෑ කාටවත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණය ලෝක සත්වයාටත් දේශනා කරන්න ඕනේ. අපි හැමෝටම අවසර තියෙන්නේ එහෙමයි. තමන් අවබෝධ කරගත්ත දෙයක් දේශනා කරන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේ තහනම් කරනවා. දැන් සමහර කෙනෙක් නම් කතා කරනවා මේ ධර්ම දේශනාවක් කරනකොට ඉස්සරලා ධර්මයේ තමන් තේරුම් අරගෙන ඉස්සරලා තමන් අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත දේ ලෝකයට දේශනා කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම තව කෙනෙක් සසරින් මුදවන්න පුළුවන් නම් මේ සසර ගමන මීට වඩා පහසුයි. අපිට අවබෝධ කරගත්ත දේෙන් කෙනෙක් මුදවන්න පුළුවන් නම්. වෙනතන එහෙම බෑ. මේ සසරින් මිදෙන හැටි දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒක ਸਰවඥතා ඥානයේ ඉතා ස්වල්ප වූ කොටසක් විතරයි. මේ ලෝකේ කොච්චර මිනිස්සු ජීවත් වෙනවද? අනන්ත සක්වල අනන්ත ජීවීන්. ආන්ගේ සියලු දෙනාම පිරිනිවන් පාන්නේ කවද්ද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ විතරයි දන්නේ. බණ අහන ඔබත් දේශනා කරන මමත් පිරිනිවන් පාන දවස බුදු පියාණන් වහන්සේ හරියටම දන්නවා. ඒ කොයි කාලෙද? තව මහා කල්ප කීයකින්ද? මොන බුද්ධ ශාසනයේද? මොන කාරණාව අවබෝධ කරලාද? ඒ සියල්ලම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ගිහියෙක් හැටියට පිරිනිවන් පායිද? පැවිදි වෙලා පිරිනිවන් පායිද? ඒ කාලෙට වයස කොච්චරද? ඒ සියල්ලම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ අනන්ත සක්වල අනන්ත ජීවීන් කියලා කියහම මිනිස්සු ගැන විතරද? දෙවියෝ, බ්‍රහ්මයෝ, අවීචියේ පටන් නිරේවල් වල ඉන්න නිරිසත්තු, වැසිකිලි වලේ පණුවගේ ඉඳලා අසූචි ගොඩේ ඉන්න ඉහෙන මැස්සගේ ඉඳලා කෝඳුරු වගේ මදුරු වගේ ඉඳලා හැම සතෙක්ම නිවන් දකින්නේ කවද්ද කියන කාරණාව දන්නවා. හැබැයි ඒ හැමෝටම කවදා හරි දවසක පිරිනිවන් පාන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිසා විතරමයි පුළුවන් වෙන්නේ. ආන් ඒක හින්දා සරියුත් මහරහතන් වහන්සේටවත් පින්නොතිනේ අවසරයක් නැහැ තමන්ට වැටහිච්ච දේ තමන්ගේ ශ්‍රාවකයට දේශනා කරන්න. මට මෙහෙම වැටහුණා කියලා කියන්න බෑ. භාග්‍යතුන් වහන්සේට වැටහිච්ච ප්‍රමාණයයි දේශනා කරන්න ඕනේ. ආන් ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේත් යම් දේශනාවක් කළා නම් ඒ භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිච්ච මාතෘකාවකට අනුවයි මේ දේශනාව කරන්නේ. තමන්ගේ වචනේ එතන නැහැ. තමන්ගේ දෙයක් දේශනා කරන්න ගියොත් ශ්‍රාවකයාට එන්න පුළුවන් වෙන්නේ තමන් ආපු තැනට විතරයි. එතනින් එහාට යන්න බැරුව යනවා. ඒකට හොඳ උදාහරණයක් සඳහන් කළොත් පිනතිනි අර උපතිස්ස කියන තරුණයා. එතකොට අපි දන්නවා ඒ වෙන කවුරුවත් නෙමෙයි සරියුත් මහරහතන් වහන්සේ කියලා. සත්‍ය හොයාගෙන යන ගමනේ උන්වහන්සේට මුලින්ම මුණ ගැහුනේ මේ සම්මාදිට්ඨිය දේශනා කරන අය අතර අස්සජී මහරහතන් වහන්සේ. ඉතින් අස්සජී මහරහතන් වහන්සේ කොයිතරම් විශේෂද කියන කාරණාව අපිට මෙතන සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ. මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨතම උත්තමයෝ 5 දෙනා අතර හිටපු
එක්කෙනෙක්. අස්සජී මහරහතන් වහන්සේ කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ලෝකයට දානය කරන්න මුලින්ම පිටත් කරලා හැරපු අති උතුම් පුද්ගලයෝ 60 දෙනා අතර හිටපු එක්කෙනෙක් අස්සජී මහරහතන් වහන්සේ කියලා කියන්නේ. නමුත් කොයි තරම් නිහතමානීද? එහෙමනම් උපතිස්ස කියන තරුණ පුද්ගලයාට ඉස්සරලම හම්බ වෙන්නේ උන්වහන්සේ. හම්බෙලා කරුණු කාරණා විමසුවාම කොයි තරම්නම් නිහතමානීද? සඳහන් කළේ මේ ධර්මයෙන් මම දන්නේ ඊටාම චුට්ටයි කියලා. එතකොට අපි හිතුවොත් කවුද එහෙම මේ කියන්නේ කියලා? මේ ලෝකයේ අති උතුම්ම 60 දෙනා අතර ඉන්න එක්කෙනෙක් තමයි කියන්නේ මේ ධර්මයෙන් මම දකින්නේ බොහොම චුට්ටයි. පින්නතුනේ හරියටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කළොත් ශ්‍රාවකයා බොහෝ වෙලාවට දේශකයා පහු කරලා ඉස්සරහට යනවා. ඒක හොද්දට පැහැදිලි වෙන තැනක් මෙතන. උපතිස්ස කියන තරුණ උතුමන් ඇවටිලි කළා. අනේ ස්වාමීනි ටිකක් උනාට කමක් නැහැ. ඔබ වහන්සේ දන්න ටික මට කියලා දෙන්න. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ. මේ පද දෙක කියනකොට අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබා ගත්තා. මොනතරම් ප්‍රඥාවන්තද? මහා ප්‍රඥාවන්තයින් අතර අගතනතුර හම්බ වෙන්නේ. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බින්දක් හරි අහනකම් තනියම නම් සෝවාන් වෙන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට කොච්චර පිහිට වුණාද කියන කාරණාව අපිට හිතා ගන්නවත් බෑ. දැන් එතකොට මේ බණපද දෙක අහලා සෝවාන් වෙච්ච ඒ උතුම් පුද්ගලයා අස්සජී මහරහතන් වහන්සේ පහු කරලා යනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා වශයෙන් පහු කරලා ගියාද? නෑ, අස්සජී මහරහතන් වහන්සේ පහු කරලා මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ගාවට යනකම් යනවා. මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා වෙනවා. තවත් විදිහකට කිව්වොත් අපිට තවත් දෙවෙනි බුදු කෙනෙක් වගේ වෙනවා. සියලුම සංඝයා වහන්සේගේ නායකත්වය උන්වහන්සේට ලැබෙනවා. එහෙනම් අස්සජී මහරහතන් වහන්සේගේත් නායකයා බවට පත් වෙනවා. තමන් වහන්සේගේ ආචාර්යවරයා හැටියට ජීවිතේ පවතින කල් අස්සජී මහරහතන් වහන්සේට ගරු කළා. නමුත් සංඝයා වහන්සේලාගේ නායකයා වුණේ අස්සජී මහරහතන් වහන්සේ නෙමෙයිනේ. එහෙනම් උන්වහන්සේ පහු කරලා ඉස්සරහට ගියානේ. ඒ කොහොමද ඉස්සරහට ගියේ? අස්සජී මහරහතන් වහන්සේ තමන්ට අවබෝධ වෙච්ච දෙයක් දේශනා කළා නම් ඊ වැඩේ වෙන්නේ නෑ. නමුත් අර ගාථාව ඇතුලේ දේශනා කළේ තමන්ට අවබෝධ වෙච්ච දේ නෙමේ, භාග්‍යතුන් වහන්සේ වටහාගත්ත දේ. ඒ නිසා මේ ප්‍රඥා කතාවක් තුල මනාව ධර්මයේ සාකච්ඡා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය උපයෝගී කරගෙන මේ සංසාරයෙන් අපි මිදෙන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරනවා. අදට ප්‍රායෝගිකද කියලා කවදාවත් ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ. මේ ධර්මයේ අකාලිකයි. තුන් කාලයටම ගැලපෙනවා. භාග්‍යතුන් වහන්සේ සර්වඥයි. ඒ නිසා ඒ පිළිබඳව තර්කයක් මතුවෙන්නෙම නෑ. එහෙමනම් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සමාන වූවන් අතර මෙන්න මෙවන් කතාවන් පිළිබඳව තියෙන්නේ පුදුම කැමැත්තක්. කිසි අකමැත්තක් නෑ. තව සාකච්ඡා කරන්නමයි කැමැත්ත. ඔවුනොවුන්ගේ දැනුම බෙදා ගනිමින් ඔවුනොවුන්ගේ ගමන තව දියුණු කරගන්නමයි ඔවුන් කැමැත්ත. ඒ නිසා ඇසුරු කරනවා නම් එහෙම කෙනෙක් ඇසුරු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්නතුනි මේ බුදුදහමේ කොතනවත් දේශනා කරන්නේ නැහැ තමන්ව හුවා දක්වන්න කියලා. මම මෙහෙමයි කියලා පෙන්වන්න කොතනවත් අවසර දෙන්නේ නැහැ. තමන් ඉන්න තැන කියන්න බෑ. අපේ ශාසනයේ මහරහතන් වහන්සේ ළඟත් උතුම් ප්‍රාර්ථනා දෙකක් තියෙන බව මහා සමය සූත්‍ර දේශනාව ආරම්භ වෙන තැනම පැහැදිලි කළා. මොකද මහරහතන් වහන්සේ ගාව තියෙන උතුම් ප්‍රාර්ථනා දෙක? පළවෙනි එක තමයි මම මේ අති උතුම් අරහත්වයේ ලබාගත් බව වෙන කිසි කෙනෙක් නොදැන ගනිත්වා. මම රහත් වුණා කියලා දැනගන්න මේපා කවුරුවත්. දෙවැනි ප්‍රාර්ථනාව තමයි ඒක අනුන් නොදන්නවා වුණාට මම ලැබූ උතුම් ඵලය
අනිත් සියලු දෙනාටම උදාපත් වේවා. මේ තමයි රහතන් වහන්සේ ගාව තියෙන ප්‍රාර්ථනා දෙක. හැබැයි ඒ වුණාට මම රහත් කියලා කාටවත් කීවේ නැහැ. මම සෝවාන් වෙලා කියලා කාටවත් කීවේ නැහැ. නැති ගුණයක් කොහොමවත්ම කියන්නේ නැහැ. ඒක හරි භයානක තැනක තියෙන්නේ. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් මාර්ගයක් ඵලයක් සමාධියක් නැතුව නමුත් තවත් කෙනෙකුට කීවොත් මම මෙන්න මෙහෙම මාර්ගඵලයක් ලබලා ඉන්නේ කියලා. මේ වාගේ සමාධියකට සමවදින්න මට පුළුවන් කියලා. Tamanට නැතුව කීවොත් මොකක් වෙනවා කියලාද දේශනා කළේ? පරාජිකා 4ක් මේ ශාසනයේ තියෙනවා. ඒකෙන් 4 වෙනි එක උත්තරී මනුස්ස ධම්ම. තමන් ගාව නැති ಗುಣ අනික් අයට කීවොත් පරාජිකා වෙනවා කියලා දේශනා කළා. මොකක්ද මේ පරාජිකා වුණා කියලා කියන්නේ? ශාසනයෙන් පෙරදුනා. ආයේ මේ ශාසනයේ කටයුතු කරන්න බෑ. හරියට කරටියේ කැඩුන තල් ගහක් ආයෙ ලියලන්නේ නැහැ. සාමණේර කෙනෙක් හැටියට දිගටම ගුණ පුරාගෙන යන්න පුළුවන්. නමුත් පරාජිකාවෙන් පස්සේ ආයෙ උපසම්පදාවක් ලබන්න බෑ. ඒ තරම් ගැඹුරු තැනක භාග්‍යතුන් වහන්සේ තියලා තියෙන්නේ ඇයි? තමන් ගාව නැති ගුණ අනුන්ට කවදාවත් කියන්න එපා කියපු නිසා. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ මේ සූත්‍රයේ සඳහන් කරනවා මේක ශික්ෂාපදයක් මේ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ පනවනවා. පාචිත්‍ය පාළියේ 74 වෙනි පිටුවේ මේ ශික්ෂාපදේ සඳහන් කරලා තියෙන්නේ භූතාරෝචන ශික්ෂාපදේ කියලා. ඒ කියන්නේ තමන් ගාව නැති ගුණ කියන්න එපා. ඇති ගුණ කියන්නත් එපා. නැති ගුණ කීවොත් පරදිනවා. පරාජිකා වෙනවා. ඇති ගුණ කීවොත් ඒත් ඇවතකට ලක් වෙනවා. එහෙමම දේශනා කළා. එහෙනම් නැති ගුණ කියන්නත් බෑ. ඇති ගුණ කියන්නත් බෑ. උතුමන් වහන්සේලා කවදාවත් සිල් කඩාගන්නේ නැහැ. ඇවත් කරගන්න කටයුතු කරන්නේ නැහැ. එහෙනම් තමන් ගාව ගුණ ඇතත් කාටවත් ඒ බව කියන්නේ නැහැ. නමුත් අද හැටියට කල්පනා කරලා බැලුවොත් සමහර අය පිරිස් මැද තමන්ගේ තියෙන උතුම් ගුණ නැගිටලා ප්‍රකාශ කරනවා. මම සෝවාන් වෙලා ඉන්නේ. මට අහවල් ධානයේ තියෙනවා. මං අහවල් ධානයට සමවදිනවා. සමහර අය නැගිටලා ප්‍රශ්න අහනවා. මේ කොයි ධානයට සමවදින්න පුළුවන්ද? දැන් කීවෙනි ධානයේද ඉන්නේ? එහෙමත් අහනවා. සමහර අය පිරිස් අතර තමන්ගේ තියෙන ගුණ කියාපානවා. මේ කාරණාව හරියට ඉගෙන ගත්තාම තේරෙනවා ඒගොල්ලෝ තාම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දැකලවත් නැහැ කියලා. මේ වාගේ උතුම් තැනකට යන්න තියා තාම බුදුදහම දැකලවත් නැහැ. ස්පර්ශ කරලවත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කිසිම හේතුවකින් තමන්ගේ ගුණ කියන්න එපා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි මෙතන සඳහන් කළා තමන් භාවනා කරනවා කියලාවත් කියන්න එපා කියලා. තව කෙනෙක් එක්ක මම භාවනා කරන කෙනෙක් මම භාවනාවට හරි කැමති එහෙමවත් කියන්න එපා කියලා දේශනා කළා. එතකොට කොයි තරම්නම් නිහතමානීත්වයක් මේ ශාසනයේ තියෙනවද? කෙනෙක් ඇහුවොත් තව කෙනෙක්ගෙන් අහනවා ඔයගොල්ලෝ භාවනා කරනවද? දවසකට කොච්චර වෙලා භාවනා කරනවද? මොන භාවනාවද කරන්නේ? දැන් කොච්චර කාලයක්ද? දැන් මොන වාගේ තැනකට ඇවිල්ලා ඉන්නවද? කියලා ඇහුවොත් අපෙන් කෙනෙක් උත්තර දෙන්න තියෙන්නේ මේ ශාසනයේ තමන් ගැන කියන්න එපා කියලායි කියලා තියෙන කියලා තමයි කියන්නේ. එහෙම නැතුව මම මෙච්චරක් භාවනා කරනවා මෙච්චර කාලයක් කරනවා මම භාවනාවට හරි කැමතියි. එහෙම කියලාවත් සාකච්ඡා කරන්න එපා කියලාමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් කෙනෙක් එහෙම කියනවා නම් කරනවා නම් තාම ඔහු මේ ශාසනයේ නෑ කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ ශික්ෂාපදත් එක්ක. ටිකක් ගැඹුරට සාකච්ඡා කරන්න තියෙන කාරණාවක්. නමුත් පින්නතනේ බුදුරජාණන් වහන්සේ අපට අවසරයක් දීලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුන්ට දේශනා කරන්න කියලා මිසක් Tamanට වැටහිච්ච දේ කියන්න එපා කියලා. ඒ නිසා විස්තර වශයෙන් තියෙන විදිහටම දේශනා කරන්න ඕනේ. විස්තර වශයෙන් තියෙන විදිහටමයි. මොකවත් අඩු කරන්නත් බෑ. මොකවත් එකතු කරන්නත් බෑ.
ඒ නිසා ඒකට මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා යතාසුතං යතාපරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේශේත කියන ක්‍රමයට තමයි ධර්ම දේශනා කරන්න පුළුවන්. යතාසුතං යතාපරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේශේත. යතාසුතං කියලා කිව්වේ යම් විදිහකින් අහලා තියෙනවා නම් අපි ධර්මය යම් විදිහකින් අහලා තියෙනවා නම් පරම්පරා අනුව අපි අහලා තියෙනවා. පරම්පරා අනුව කියලා කියන්නේ මේ එකම ධර්ම කාරණාව අතීතයේ ඉඳලම වෙනස් නොවි එකම විදිහට පැවතීගෙන එනවා. අකුරක් ඇලපිල්ලක්වත් වෙනස් නැහැ. මොකද අතීතයේ ඉඳලා මේ ධර්මය අපිට ලැබිලා තියෙන්නේ එහෙමනේ. ලංකාවට එක අවස්ථාවක නියගයක් ආපු වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ නැවක් හදාගෙන ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට කියනවා ලංකාවෙන් පිට වෙන්න කියලා. මොකද උන්වහන්සේලා ගාව තමයි මේ ධර්මයේ තියෙන්නේ. උන්වහන්සේලා අපවත් වෙනවා කියලා කියන්නේ විශාල ධර්මස්කන්ධයක් නැතුව යනවා. සියලු දෙනාම තොටුපළට එකතු වුණා ලංකාවෙන් පිටත් වෙන්න. ධර්මදරයන් වහන්සේලා. එයින් 69ක් තීරණය කළා අපි යන්නේ නැහැ. විශාල පිරිසක් නැවුණක්ගා. ඒ 69 ලංකාවෙම නතර වුණා. නතර වෙලා උන්වහන්සේලා විවේක ස්ථානයකට ගිහිල්ලා උන්වහන්සේලාගේ කය වාඩි කරවගෙන පවත්වන්න පුළුවන් තාක්කල්, ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ශක්තිය තියෙන තාක්කල් උන්වහන්සේලා ඉඳගෙන තමන් දන්න ධර්මයේ සජ්ජායනා කළා. දැන් ඉඳගෙන ඉන්න බැරි තත්වයට උන්වහන්සේලාට වෙහෙසයි, ආහාර නැහැ. වැලි ගොඩවල් එකතු කරලා 6-7 දෙනා ඒ වටේට එකතු වෙලා තම තමන්ගේ හිසට තියාගෙන එහෙම්මම වැලි ගොඩවල් මත පාත් වෙලා ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගත්තා. දැන් සජ්ජායනා කිරීමේ ශක්තියක් නැහැ. දැන් දන්න ධර්මයේ මෙනෙහි කරනවා. නමුත් උන්වහන්සේලා මොනවා හරි අනුභව කරලා ජීවත් වුණා. නියං කාලේ නිමා වුණාට පස්සේ විදේශගත වෙච්ච ස්වාමින් වහන්සේලා ආයේ තමන්ගේ රටට පැමිණියා. මේ ස්වාමින් වහන්සේලා 69 උන්වහන්සේලා හොයාගෙන වැඩියා. උන්වහන්සේලා කල්පනා කළා දෙගොල්ල නියගෙන් පීඩාවට පත්වෙච්ච නිසා අපිට මතක තිබ්බ ධර්මයෙන් එක වචනයක් හරි අපිට වැරදිලාද? අමතක වෙලාද? අපේ මතක ශක්තිය අඩුවක් වෙලාද? දෙගොල්ල නැවත ධර්ම සජ්ජායනා කළා. සඳහන් කරනවා විදේශගත වෙච්ච ස්වාමීන් වහන්සේලාගේ මෙහි වැඩ හිටපු 69ගෙත් අල්ප මාත්‍ර වෙනසක් ඒ ධර්ම සජ්ජායනාවේ තිබුණේ නැහැ කියලා. ඒ තරම්ම මේ ධර්මය ආරක්ෂා කරගන්න උවමනාවක් තිබුණා. ආන් එහෙනම් පරම්පරා අනුව පැවතීගෙන ආපු ධර්මයයි යථාසුතං මනාව ශ්‍රවණය කරලා අවබෝධ කරන්න කියලා දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ යම් විදිහකට දේශනා කරලා තියෙනවා නම් අන්න ඒ ධර්මය තමයි මේ ඉගෙන ගන්න කියලා දේශනා කරන්නේ. ඊළඟට පින්නතුනි යථා පරියත්තං රහතන් වහන්සේලා විසින් මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ආපු ධර්මය. මනාව ශ්‍රවණය කරලා ඉගෙන ගත්ත ධර්මය යථා පරියත්තං භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම රහතන් වහන්සේලා විසින් මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ආපු ධර්මය. විත්තාරේන පරේසං දේශේත. විස්තර වශයෙන් දේශනා කරන්න අවසරයක් දීලා තියෙනවා. ඒකයි මෙතන විත්තාරේන පරේසං දේශේත. විස්තර වශයෙන් දේශනා කරන්න අවසරයක් දීලා තියෙනවා. ආන්ගේ අවසරය නිසා තමයි මේ විදිහට උදාහරණ ගෙනහැර දක්වමින් ධර්මයට අනුකූලව හානි වෙන විදිහට නෙමෙයි ධර්මයට හානියක් නොවෙන්න උදාහරණ එකතු කරන්න පුළුවන් ශ්‍රාවකයාගේ අවබෝධයේ පහසුව උදෙසා. එහෙනම් විස්තර කරන්න අවසර දීලා තියෙන ප්‍රමාණයෙන් එහාට යන්න බෑ. ඒ නිසා දේශනා කළා විස්තර වශයෙන් දේශනා කරන්න අවසරයක් දීලා තියෙනවා. ධර්මයේ වෙනස් කරන්න නම් කොහොමවත් අවසර දීලා නැහැ. යමෙක් මේ ධර්මයේ වෙනස් කරනවා නම් ආන් ඔවුන් වෙනුවෙන් නිරේ දොර ඇරෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒකේ තරම්ම භයානකයි.
යමෙක් Tamanට හිතෙන දේ කියනවනම් ඒක පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ පාරමිතාව නිෂ්ඵල කරන්න දරන වීරියක් හැටියට සඳහන් කරනවා. ඇයි මේ පාරමිතා පිරුවේ මොකටද මෙච්චර කල්? ලෝක සත්වයාට ඈතර වෙන්න ධර්මයේ දේශනා කරන්නේ. ඒක අපි අවබෝධ කරගෙන අපිට පුළුවන් විදිහට වෙනස් කරන්න නෙමෙයි. යමෙක් එහෙම කරනවා නම් පාරමිතාව නිෂ්ඵල කරන්න දරන වෑයමක්. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. ඒක හරියට භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ලේ ධාතුව හෙලෙව්වට වඩා භයානක වැඩක් කියලායි දේශනා කරන්නේ. බණපදයක් වෙනස් කරනවා කියන එක. එහෙනම් කොහොම ගැඹුරින් මේක පනවලා තියෙනවද? මිනිස්සෙකුට නෙමෙයි දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුටවත් ඒක වෙනස් කරන්න බෑ. මෙන්න මෙතන අඩුවක් තියෙනවා මෙතෙන්ට මේ ටිකත් එකතු වුණා නම් සම්පූර්ණයි කියලා මේ ලෝකෙ කිසි කෙනෙකුට තර්ක කරන්න ඉඩ තියලා නැහැ. ආන් එවන් වූ ධර්ම රත්නය භාග්‍යතුන් වහන්සේගේ අවසර පරිදි විතරක් විස්තර කරලා දේශනා කරන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි සඳහන් කළා කිසිම ආකාරයකින් තමා ගැන හුවා දක්වන්න ඉඩ දීලා නැහැ කියලා. රහතන් වහන්සේලා ළඟ තියෙන ප්‍රාර්ථනාව කොයිතරම් නිර්මලද කියලා ඒ වෙලාවට ධර්මයේ දන්න අයට හැඟෙනවා. එහෙමනම් පින්නතුනි ශුන්‍යාගාරේ අබිරති අපි සඳහන් කළා මම භාවනා කරනවා කියලා කියන්නවත් අවසර නැහැ කියලා. මේ ශුන්‍යාගාරයේ අබිරති කියලා කියන්නේ ඒකයි. මම මෙච්චර දවසකට භාවනා කරන කෙනෙක් කියලාවත් කියන්න ඉඩක් දීලා නැහැ. ඊළඟට පින්නතුනි මේ බුද්ධ ආගමේ යම් කෙනෙක් එහෙම කියනවා නම් ඔහු බුද්ධ ආගමට අනුකූලද කියලා අපිට ආපහු ප්‍රශ්නයක් නැගෙනවා. ඊළඟට සඳහන් කළා භික්ෂූන් වහන්සේගෙන් තමන්ට වඩා වස් වලින් වැඩි කෙනෙකුට ඒක කියන්න පුළුවන්. ඇයි ඒ වස් වලින් වැඩි කෙනෙකුට කියන්න පුළුවන්? ඒ උපසම්පදාවට ගරු කරන නිසා. වැඩිමල් කෙනෙක් ඇහුවොත් කියන්න පුළුවන්. සමානයෙකුට හෝ බාල කෙනෙකුට කියන්න බෑ. මාන්නේ නිසා කොහොමවත් කියන්නේ නැහැ. නමුත් වැඩිමල් කෙනෙක් ඇවිල්ලා තවත් භික්ෂුවකගෙන් ඇහුවොත් කොච්චර භාවනා කරනවද කියලා ඇහුවොත් ස්වාමීනි මෙච්චරක් කියලා කියන්න පුළුවන්. මාර්ගඵලයක් ලබලාද ඉන්නේ කියලා ඇහුවොත් එහෙමයි ස්වාමීනි කියලා කියන්න පුළුවන් වැඩිමල් කෙනෙක් අහන නිසා. ගුරුවරයෙක් අහන නිසා. එහෙම නැත්තම් කියන්න අවසර නැහැ. හැබැයි උපසම්පදාවට ගරු කරන නිසා වැඩිමල් කෙනාට කියනවා. මොකද රහතන් වහන්සේ නමුත් රහත් වෙලා නැති නමුත් උපසම්පදා වෙලා ඉන්න තමන්ට වඩා වස් වලින් වැඩිමල් ස්වාමින් වහන්සේට වඳිනවා. ওই ස්වාමින් වහන්සේ රහත් වෙලා නැහැ කියන එක බාධාවක් නෙමෙයි. තමන් රහත් වෙලා හිටියට ඒ ස්වාමින් වහන්සේ උපසම්පදා වෙලා තමන්ට වඩා වස් වැඩි නම් මේ ශාසනය වඳින්න ඕනේ. රහත් බව කියන එක තමන්ට පෞද්ගලික වෙච්ච දෙයක්. නමුත් උපසම්පදා භික්ෂුන් වහන්සේ මේ ශාසනයේ සංඝ ශාසනය නියෝජනය කරන බොහොම උතුම් ස්වාමින් වහන්සේ නම. ඒ හින්දා වන්දනා කරන්න ඕනේ රහතන් වහන්සේ නම. ඒ නිසා ඒ වස් වලට ගරු කරන නිසා අහපුවහම කියන්න ඕනේ. එහෙම තමන් රහත් කියලා කිසි මාන්නයක් මේ ශාසනයේ නැහැ. මානෙ දුරු කරලායි තියෙන්නේ. මතකද අපි පින්නතුන්ට? ඒක අවස්ථාවක ශාක්‍ය කුමාරවරු කීප දෙනෙක්. ඒ කියන්නේ ශාක්‍ය රජවරු පැවිදි වුණා බුදුරජාණන් වහන්සේ ළඟ. එතන හිටියා ඒගොල්ලොත් එක්ක උපාලි කියලා කෙනෙක්. ආන්ගේ උපාලි රජෙක් නෙවෙයි. නමුත් මේ ශාක්‍ය රජවරු ඉල්ලීමක් කළා. එයාව ඉස්සරලා පැවිදි කරන්න කියලා. ඇයි අපිට කලින් පැවිදි වෙච්චහම අපිට වඳින්න පුළුවන්. එතකොට මානෙ කොච්චර නැති කරගන්නද? දැන් කලින් වැන්දද? නේ අපි රජවරු. මෙයා අපේ සේවකේ. කලින් වැන්දේ නැහැ. නමුත් ශාසනයේ ඉස්සරහට යන්න මානෙ නැති වෙන්න ඕනේ. ආන්ගේ මානෙ නැති කරගන්නයි ඒ රජවරුම ඉල්ලීමක් කරනවා උපාලි කලින් මහාන කරන්න. ඊට පස්සේ එයා මහානකමෙන් අපිට වැඩිමල්. එයාට වැඳලා අපි අපේ මානෙ නැති කරගන්නවා. උවමනාව තියෙන්නේ මොකක් කරන්නද? සසරෙන් ඈතර යන්න මිසක් තාමත් මාන්නෙන් ඉදිමෙන්න නෙවෙයි. නමුත් බුද්ධ ආගම
අද වෙනකොට හුඟක් තැන්වල එක එක්කෙනා Tamanට ඕන හැටියට වෙනස් කරගත්ත හැටි, වෙනස් කරගත්ත බව, එහෙම වෙනස් කරන්න ගිහිලා බුද්ධ ආගමෙන් එළියට ගියපු අවස්ථා අද ඕන තරම් දකින්න තියෙනවා. සමහර වෙලාවට අපි අද කතා කරන කුල ක්‍රමයට අනුව තවත් කෙනෙක් කියන්න පුළුවන් එහෙම අය මහාන කරන්න එපා. එහෙම අය මහාන කරාම අපේ නෑදෑයෝ කොහොමද ඒගොල්ලන්ට ගිහිල්ලා වඳින්නේ? එහෙම අය මහාන කරලා අපේ නෑදෑයෝ ලව්වා කොහොමද වන්දන්නේ? එහෙම කතා කරන තැන නැද්ද? එතකොට මේ ශාසනයයි ඒ අය ඉන්නේ කොහෙද කියන වෙනම ප්‍රශ්නයක් ඇති වෙනවා. තාම බුද්ධ ධර්ම කියන එක හරියට තේරුම් අරන් නැහැ. අපරාධ ලැබිච්ච මනුස්ස ජීවිතේ. අපරාධي හම්බෙච්ච ශ්‍රේෂ්ඨ බුදුදහම. එතකොට අපිට සාධාරණයක් කරගත් අද කියන ප්‍රශ්නෙට උත්තරයක් නැතුව යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඊට වඩා හරි නිර්මලයි, ඊට වඩා හරි ශ්‍රේෂ්ඨයි. අපි පින්නතුන් අහලා තියෙනවා සුනීත කියන කසල සෝදපු කෙනා ගැන. භාග්‍යතුන් වහන්සේ වඩින වෙලාවෙ දුවගෙන ගිහිල්ලා හැංගුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ කතා කළා. මහාන වෙන්න කැමති නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි කැමති. නමුත් අපි මහාන කරන්නේ කවුද? මම මහාන කරන්න. භාග්‍යතුන් වහන්සේ සුනීත මහාන කළා. සුනීත කැලෑවට ගිහිල්ලා භාවනා කළා. ස්වාමීන් වහන්සේ නොබෝ දවසකින් රහත් වුණා. මහා බ්‍රහ්ම රාජයා උන්වහන්සේ රහත් වෙලා ඉන්න තැනට ඇවිල්ලා දන ගහලා වැඳගෙන කියනවා පුරුෂ අජානීයයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය කියලා. එදා සුනීතට කවුරුවත් සැලකුවේ නැහැ. නමුත් අද මහ බඹුත් දන ගහලා වඳිනවා මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. එහෙමනම් පින්නතුනි ඇසුර පිළිබඳව කරුණු පැහැදිලි කරන සේවිතබ්බ සූත්‍රයයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. සේවිතබ්බ සූත්‍රයට අනුව සාකච්ඡා කරන දෙවෙනි ධර්ම දේශනාව අපි මේ අවස්ථාවේ නිමා කරන්න කාලය එළඹිලා තියෙන නිසා අදට ධර්ම දේශනාව මෙයින් නිමා කරමු.